නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපිට අපේ ජීවිතවල යහපත වෙනුවෙන් උදව් උපකාර කරපු නොඑක ආකාරයෙන් අනුග්‍රහ දක්වපු අය ඕන තරම් ඉන්නවා. අපේ ජීවිත දියුණු කරගන්න උදව් කරපු අය, අපේ ජීවිතේ යහපතක් කැමතිව අපිට උපකාර කරපු අය. අපි ගත්තොත් දරුවෙක් විදිහට දෙමාපියෝ, ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් විදිහට ගුරුමෑණිවරු ගුරු පියවරු, මේ හැම දෙනා වෙනුවෙන් අපිට පුළුවන් පින්වතුනි ප්‍රත්‍යඋපකාරය කරන්න. ඇත්තෙන්ම මේ ලැබූ මනුස්ස ජීවිතය අපිට පුළුවන්කම තියෙනවා නම් අපිට උදව් කරපු අයට ප්‍රත්‍යඋපකාර පෙරලා උදව් කරන්න. ඒක හරි වාසනාවක්. හැබැයි කෙනෙකුට ඒක හැමතිස්සෙම කරගන්න අවස්ථා නැහැනේ. අපි ගත්තොත් අම්මා තාත්තා දෙන්නෙකුට සලකන්න දරුවන්ට අවස්ථාව තියෙනවා. හැබැයි ගුරුමෑණිවරු ගුරු පියවරු ගත්තොත් එහෙම අපිට ශිල්ප ලබා දීපු හැම ගුරුමෑණියකටම ගුරු පියෙකුටම අපිට පෙරලා ප්‍රත්‍යඋපකාර කිරීමේ අවස්ථා හදාගන්න හරි අමාරුයිනේ. ආනිබඳු අවස්ථාවක ප්‍රත්‍යඋපකාරය සලකා කරන්න සුදුසු බොහෝම වටින දෙයක් ධර්ම දානය. අනේ මට උදව් කරපු අයට නිදුක් නිරෝග සුව ලැබේවා. මට උදව් උපකාර කරපු හැම දෙනාට කලණ මිතුරු ඇසුර ලැබේවා. සුවසේ දහම් මගක හැසිරෙන්න ලැබේවා. ධර්මාවබෝධයට වාසනාව ලැබේවා කියන අදහස ඇතිව ධර්ම දානය සිද්ධ කරන්න පුළුවන්. ඔන්න ප්‍රත්‍යඋපකාර සලකන්න කැමති කෙනෙකුට ජීවිතයට වටින උපදේශයක්. තමන්ට උදව් කරපු අය සිහි කරලා ඒ අයගේ නමින් ධර්ම දානමය පින සිද්ධ කරන්න. ඉතින් අද දවසේ මේ උතුම් දේශනාවත් සිද්ධ වෙන්නේ ආන්නේ විදිහට. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පින්වත් ගිම්හානී එදිරිසිංහ දියණිය අද මේ ධර්ම දානයන් සිදු කරනු ලබන්නේ. ඒ දියණියට අධ්‍යාපනය ලබා දුන්නු ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඒ දියණියත් ඒ දියණියගේ ආදරණීය දෙමාපියන් සහ කලණිතුරු පිරිසක් ඒක රාශී වෙලයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරනවා ගිම්හානී එදිරිසිංහ දියණියට මෙතුවක් කල්ම අකුරු කර වූ ගුණදම් කියා දුන් සියලු ගුරු මෑණිවරුන්ට සියලු ගුරු පියවරුන්ට නිදුක් නිරෝග සුව පිණිස මේ ධර්ම දානය හේතු වේවා. ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට දීර්ඝායුෂ ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඒ ගිම්හානී එදිරිසිංහ දුවට නිදුක් නිරෝග සුවයෙන් යුක්තව සුවසේම විභාග කටයුතු කරගන්නට ලැබේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාවන්ගෙන් පින්වතුනි අද අපි බොහොම ලස්සන බොහොම සුන්දර ධර්මයක් අද මේ දේශනාවේදී අහන්නේ. අද ඒ ගිම්හානී එදිරිසිංහ දුව ධර්ම දානය සිද්ධ කරනකොට සුපින්නතුල්ලාගේ හිත් පහන් වී යන
මේ සද්ධර්මයේ ආශ්චර්යය ගැන පුදුම සහගත හැඟීමක් ඇති වෙන ධර්මයක් අද අපිට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මහානුභාව සම්පන්න ශ්‍රාවක රත්නයක් අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ. මහා කච්චාන මහරහතන් වහන්සේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ කෙටියෙන් පවසන දහම් අරුත් විස්තර විභාග වශයෙන් දේශනා කරන භික්ෂුන් අතර අග්‍ර වුණ රහතන් වහන්සේ. අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ හරි අල්පේච්චයි. ඒ හින්දාම උන්වහන්සේ වැඩිපුර කැමති උනේ දුෂ්කර පළාත්වල වැඩ වාසය කරන්නට. සැවැන් නුවර ඉඳලා යොදුන් 120ක් දුරින් තිබුණා අවන්ති කියන ජනපදේ. ඔය අවන්ති ජනපදේ තිබුණා කුරරගර කියලා පළාතක්. අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඔය කුරරගර කියන පළාතේ වැඩ වාසය කළා. ඒ පැත්තේ වැඩිපුර භික්ෂුන් වහන්සේලා ඇත්තේ නැහැ. ඉතින් මේ කුරරගර පළාතේ බොහෝම ධනවත් උපාසිකාවක් වාසය කළා. ඇයට පුතෙක් හිටියා. ඒ පුතුගේ නම සෝන. මේ පුත්‍රයා තමන්ගේ මව් නිසාම තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිල්ලා සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොට මේ තරුණ උපාසකතුමාව ප්‍රසිද්ධ වුණේ සෝන කුටිකන්න උපාසක කියලා. මේ සෝන කුටිකන්න උපාසකතුමා හරි කැමති මහා කච්චාන මහරහතන් වහන්සේව නිතර ඇසුරු කර කර ධර්මය අහන්න. කාලයක් මෙහෙම ධර්මය අහමින් ඉද්දී මේ සෝන කුටිකන්න උපාසකටත් මහාන වෙන්න හේතුණා. අහනවා මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි මාත් ආසයි නොවේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න. ස්වාමීනි මාව පැවිදි කරගන්නකෝ. සෝනීනි මේ පැවිද්ද හරි දුෂ්කර දෙයක්. දිවි ඇතිතෙක් රාත්‍රී ආහාරයෙන් වළකින්න ඕන, තනියම ජීවත් වෙන්න ඕන, පිරිසිදු බඹසරක් රකින්න ඕන, ඉන්ද්‍රිය සංවර කරන්න ඕන. මේක දුෂ්කරයි කිව්වා. එතකොට මේ සෝන කුටිකන්නතුමා නිශ්ශබ්ද වුණා. පැවිද්ද කල් දැම්මා. ওই විදිහට ඉතින් කාලය ගත වෙලා කොහොම හරි කාලයකට පස්සේ 3 අවුරුද්දක් වෙහෙසිලා සෝන කුටිකන්න තෙරුන් වහන්සේ පැවිද්ද ලැබුවා, උපසම්පදාව ලැබුවා. පැවිදි උපසම්පදාව ලැබපු මේ සෝන කුටිකන්නයන් වහන්සේ දවසක් තමන්ගේ ගුරු දෙවී වෙච්චි මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි මට හරි ආසයි අපේ ශාස්ත්‍රුන් වහන්සේව දැක බලා ගන්නට. ස්වාමීනි මෙහි ඉඳලා ගොඩාක් දුර හිටියත් අනේ මං බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු මගේ ශාස්ත්‍රුන් වහන්සේව දෑසින් දකින්න ලැබෙනවා නම් ඒක මට හරි ලාභයක් කිව්වා. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්නට යන්නද? එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ සෝන කුටිකන්න තෙරුන්ට කියනවා ආයස්මත් සෝනේනි අපේ ශාස්ත්‍රුන් වහන්සේව බැහැ දකින්න ඕන කියන අදහසත් කොච්චර වටින එකක්ද? යන්න සෝනේනි. නුඹ ගිහිල්ලා ශීර්ෂ ප්‍රණාමයෙන් භාග්‍යතුන් වහන්සේගේ පාකමල් යුග වන්දනා කරන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නිදුක් නිරෝග සුවයත් විමසන්ට. මාගේ නමිනුත් බුදුරජුන්ව වන්දනා කරන්න කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේව දකින්න පිටත් කළා. සෝන කුටිකන්න තෙරුන් වහන්සේ බොහෝ දුර ගෙවාගෙන තිලෝගුරු අපගේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න සැවැත් නුවරට එනවා. යොදුන් 120ක්. ගොඩාක් දින ගණනක් ගත වුණා. ඒ වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට තොරතුරු දැන්නුවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සෝන තෙරුන් ඇවිදින් ඉන්නවා ශාස්ත්‍රුන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේනි එහෙමනම් සෝනයන් හට විවේක සුවයෙන් ගත කිරීම පිණිස මේ සෙනසුන් පැනවීම, ආසන පැනවීම මාගේ ගන්ධ කුටියේම කරන්න. ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියේම පසකට වෙන්න සෝනයන් හට සේනාසන පැනවීම සිද්ධ කරන්න. අද සෝනයන් සිටින්නේ ශාස්ත්‍රුන් වහන්සේ කුටියේ කියලා. ඉතින් වෙනම හරි පුදුම සහගත අවස්ථාවක් නෙනේ.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියේම කෙළවරකට වෙන්න සෝන කුටි කන්න තෙරුන් වහන්සේට ආසන පැන වුණා. මේ වෙනකොට උපසම්පදාව ලැබලා අවුරුද්දයි සෝන කුටි කන්න තෙරුන්ට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ හරි සතුටින් අනුමෝදන් වෙලා අද මේ භික්ෂුව නම් පුදුමාකාර වාසනාවකට උරුමකම් කියනවා නොවේ කියලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු ඒ ගන්ධ කුටියේම ඇතුළට වෙන්න පොඩිවට ආසන පැනවීම සිද්ධ කළා. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේත් සෝන කුටි කන්න තෙරුන් වහන්සේත් භාවනාවෙන්ම රාත්‍රිය ගත කළේ. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේගේ ආසනයේ භාවනාවෙන් කාලය ගත කළා. සෝන කුටි කන්න තෙරුන් වහන්සේ Tamanට පැන වූ ආසනයේ භාවනාවෙන් ගත කළා. රාත්‍රිය ගත වෙලා සාමාන්‍යයෙන් අරුණ උදාවෙන්ට ඔන්න මෙන්න තියෙද්දි භාග්‍යතුන් වහන්සේ මේ සෝන කුටි කන්න තෙරුන්ට මෙහෙම කියනවා. සෝනේනි නුඹට ධර්මයේ වැටහෙවා. එතකොට සෝන කුටි කන්න තෙරුන් වහන්සේ වන්දනා කරගත්තා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ඊටාම මధుර මනෝහර ලයාන්විත ස්වරයෙන් සුත්ත නිපාතේ අට්ඨක වර්ගය කියන කොටසට අයත් සොඳුරු සද්ධර්මයේ සූත්‍ර දේශනා 16ක්. ඒ ඔක්කොම ධර්මයන් මිහිරට මතකයෙන් සජ්ජායනා කළා. බුදුරජාන් වහන්සේ සාදුකාර දෙනවා. සාදු සාදු පින්වත් භික්ෂුව ඊතා මැනවි කියලා බුදුරජාන් වහන්සේ සෝන කුටිකන්න තෙරුන්ගේ දහම් වාසිතේ අනුමෝදන් වුණා. මේ මොහොතේ මේ සිදුවීම සිද්ධ වෙද්දී මීට යොදුන් 120ක් ඈත කුරරගර කියන නගරයේ ප්‍රධාන සිටු නිවස මේ සෝට කුටිකන්න තෙරුන් වහන්සේගේ ගිහි කාලේ සිටු නිවසනේ. එහි ඉන්නවා සෝන කුටිකන්න තෙරුන්ගේ අම්මා. ඒ අම්මාට නිරන්තරයෙන් පිනට දහමට උපකාර කරන ඉටු දෙවි කෙනෙක් හිටියා. ඒ ඉටු දෙවියා එහෙ ඉඳලා සාදුකාර පැවැත්තුවා. මේ සාදුකාර පවත්වනකොට උපාසිකාවත් භාවනාවෙන් හිටියේ. ඒ උපාසිකාව අහනවා මේ දෙවියාගෙන් මොකෝ දෙවිඳ නුඹ සාදුකාර දෙන්නේ? නුඹ මේ වගේ සාදුකාර දීමක් සිද්ධ කළා නෑ මීට පෙර. මොකද්ද මේකට හේතුව? එතකොට කියනවා උපාසිකාවෙනි මං ඔබ උදෙසා කරපු සාදුකාරය නොවේයි මේක. මම මේ සාදුකාර දෙන්න හේතුව නුඹේ පුත්‍රයන් වහන්සේ. දන්නවද උපාසිකා ඒ නුඹගේ පුත්‍රයන් වහන්සේ අද තිලෝගුරු භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ඉදිරියේ දහම් කතා කළා නොවේ. උපාසිකාව හරි සතුටු වුණා. සාදු සාදු ඇත්තද දෙවිද ඇත්තෙන්ම මට කියන්ට මාගේ පුත්‍රයන් වහන්සේද ධර්මරාජ වූ බුදුරජාන් වහන්සේ ඉදිරියේ දහම් කතා කළේ. ඔව් උපාසිකාවිනි ඔබේ පුත්‍රයා හරි ලස්සනට දහම් කතාව කළා. ඒ දහම් කතාව භාග්‍යතුන් වහන්සේ අසා සිටියේදී දෙවිවරුත් අනුමෝදන් වෙවි අසා සිටියා. භාග්‍යතුන් වහන්සේ දහම් කතාව අවසානයේ සාදුකාර දෙනකොට පොළොවාසී දෙවිවරුත් සාදුකාර දුන්නා. ඒ දෙවියන්ගේ සාදුකාරය අසමින් අනුපිළිවෙලින් අකනිටාව දක්වාම සාදුකාර දුන්නානේ කිව්වා. එතකොට මේ උපාසිකාවට හරි සතුටුයි. උපාසිකා හිතාගෙන ඉන්නවා තමන්ගේ පුත්‍රයන් වහන්සේ යලි කුරරගරයේ වෙත වැඩම කරන තාක් බලාගෙන හිටියා. වැඩම කරපු ගමන් බණකට ආරාධනා කරන්න ඕනේ කියලා. ඉතින් ධර්මදේශනාවට සාදුකාර දීලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් අහනවා පින්වත් භික්ෂුව දැන් ඔබගේ වස් කීයද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මං තාම උපසම්පදාව ලැබලා අවුරුද්දයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි පින්වත් භික්ෂුව ඔබ උපසම්පදාව ලබන්නට මෙච්චර කල් ගත වුනේ? අනේ ස්වාමීනී මේ කාමයන්ගේ ආදීනවේ තේරුම් අරගෙන මං ගොඩාක් කල් ඒ වුණත් ස්වාමීනී ගිහි ගෙදර අතහරින්ට මට ගොඩාක් කාලය ගත වුණා. කළ යුතු වැඩ කටයුතු තිබුණා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සෝන කුටිකන්න තෙරුන් ආරම්භයා මේන්න මේ උදාහරණය පහළ වුණා. ඒ උදාහරණය පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා. අපි මිහිරට සජ්ජායනා කරමු. දිස්වා ආදීන වං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදින් අරියෝන රමති පාපේ පාපේන
රමති සුචි ජීවිතය නැමැති ලෝකයේ ආදීනව දැක්කට පස්සේ ඒ අමා නිවන එකම සැනසීම හැටියට දැනගත්තට පස්සේ ආර්ය පුද්ගලයා පව්වල ඇලෙන්නේ නැහැ. පාපී දේවල් කවදාවත් පිරිසිදු කෙනාගේ ඇලෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය උදානය සෝන කුටි කන්න නම් වූ ඒ උතුම් තෙරුන් වහන්සේ ආරම්භයයි වදාළේ. ඉතින් ওই විදිහට භාග්‍යතුන් වහන්සේව වැඳ නමස්කාර කරගෙන සෝන කුටි කන්න තෙරුන් වහන්සේ යලිත් වතාවක් අනුපිළිවෙලින් සැවැත්නුවර සිට 120 යොදුනක් ගෙවාගෙන අවන්තියේ කුරරගරයට වැඩම කළා. මව්පාසිකාවට ආරංචි වුණා තමන්ගේ පුත්‍රයන් වහන්සේ යලි කුරරගරයට වැඩියාය කියලා ඉක්මනින් බලන්න ගියා. බලන්න ගිහිලා බණට ආරාධනා කළා ස්වාමීනි මම බොහෝ ජනකායට ආරාධනා කරනවා ඔබ වහන්සේ හොඳ ලස්සන ධර්මයක් දේශනා කරන්න ඕනේ කියලා. දැන් රෑ එළි වෙනකන් බණ අහන්න මේ උපාසිකාව සම්පූර්ණයෙන් කටයුතු සම්පාදනය කළා. උපාසිකාව එසේ කටයුතු සම්පාදනය කරනකොට දැන් මිනිසුන්ට බණ අහන්න එන්න කියලා ප්‍රචාරය කරනවනේ. මේ ප්‍රචාරය ඔය අවන්තියේ හිටපු හොර කණ්ඩායමකට අහන්න ලැබුණා. මේකුන් කල්පනා කළා දැන් යසයි. අර උපාසිකා රෑ එළි වෙනකන් නගර මැද්දේ බණ අහනවලු. ඒ බණ අහන අතරේ අපි සිටු මන්දිරේ සම්පූර්ණයෙන්ම කඩමු. සිටු මන්දිරේ කඩලා අපි ධනෙ ඔක්කොම කොල්ලගමු. කට්ටිය බණ අහලා ඉවරනකොට ධනෙ නැතු වෙයි කියලා. එතකොට මෙතන ප්‍රධාන හොරදෙටුවා කල්පනා කළා තමන් බණ අහන කෙනෙක් වගේ මේ ධර්ම දේශනා කරන තැන උපාසිකාව ළඟින්ම ඉන්න ඕන. අනිත් හොර කණ්ඩායමට හීන් සීරුවේ පණිවිඩය යවයව මේ මංකොල්ල කෑම කරන්න ඕන කියලා. දැන් ඔන්න බණ අහන දවස. බණ අහන දවසේ උපාසිකාව ධර්ම දේශනාවට වැඩම කරලා ඉදිරියේම වාඩි වුණා. සෝන කුටි කන්න තෙරුන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉඳලා මිහිරි දහම දේශනා කරන්න පටන් ගත්තා. දැන් අර හොරදෙටුවත් උපාසිකාව ළඟම වාඩි වෙලා ඉන්නවා. හොරු අර සිටු මන්දිරේ කඩන්න සූදානම් වෙනකොට දැන් මේ සිටු මන්දිරේ ඉන්න සේවකාරකාදීනුත් අඩු වෙලානේ. ඒ ඔක්කොමත් ඇවිල්ලා බණ අහන්න. ඉන්න සේවක පිරිස හොඳටම කලබල වෙලා මේ උපාසිකාවට පණිවිඩ එවනවා. පණිවිඩ එවනකොට මේ උපාසිකාව එකම වචනයක් කියනවා "ඌවා මට කියන්න දෙන්න එපා. ඔය තියෙන ධනයට වඩා වටින ධනය මං ලබමින් ඉන්නවා. ඌවා මට එකක්වත් එපා." එනේන සේවකයාට ඕක කියන්නේ. අවසානයේ මේ ප්‍රධාන හොරදෙටුවා දැන් මේකට මේ කන දීගෙන ඉන්නේ. මේ ප්‍රධාන හොරදෙටුවාගේ ඇඟේ හිරිගඩු පිපුණා. හොරදෙටුවා කල්පනා කළා මෙච්චර උතුම් කාන්තාවකගේ වස්තුව හොරකම් කළොත් නම් අපේ මුරු හොල කල්ලියටම හෙන වදිනවා. ඒ නිසා මේ වැඩේ හරියන්නේ කොල්ල කාපු වස්තු ඔක්කොම ආයේ පරිස්සමට ඒ විදිහටම තිබ්බ තැන්වල තියන්න කියලා පණිවිඩයක් යවන්න ඕන. මේ හොරදෙටුවා පණිවිඩයක් යවනවා. කොල්ලනේ මං කියන වචනේ අසාපල්ලා. කොල්ලා කාපු හැම දෙෙම යලිත් තිබ්බ තැන්වල තියාපල්ලා කියලා. ඒ තියලා ඉක්මනට ඕක ඉවර කරලා මේ ඉන්න මෙතන බණ තියෙනවා. මේ බණ පද ටිකට සවන් දෙන්න වරෙල්ලා කියලා. අනේ මේ රාත්‍රියේම හොරකල්ලියත් බණ අහන්න ආවා. බණ අසා ඉවර වෙනකොට බලන්න කොච්චර ආශ්චර්යයක් වුණාද කියන්නේ මේ තෙරුන් වහන්සේගේ ධර්ම දේශනාව අවසන් වෙනකොට අර හොරකල්ලිය මේ උපාසිකාව ළඟ ඇවිල්ලා වැඳ වැටෙනවා. අනේ මෑණියනි අපිට සමාව දෙන්න. එතකොට උපාසිකා අහනවා ඇයි දරුවනේ මොකක් නිසාද නුඹලා මගෙන් සමාව අයදින්නේ? එතකොට කියනවා උපාසිකාවෙනි අපි ආවේ බොහෝම පාපී චේතනාවක් ඇතුව. ඔබ බණ අහන වෙලාවේ ඔබේ මුළු නිවසම කොල්ල කනවා කියන හිතයි අපට තිබුණේ. අපි මේ වැඩේ කරමින් යද්දී බැරි වෙලාවත් ඔබ සේවක පිරිසගේ පණිවිඩය අහලා යලි හැරි ආවා නම් එහෙම නැත්නම් අපට මොනවා හරි කරන්න ලැහැත්ති වුණා නම් ඔබතුමියවත් ඝාතනය කරන හිතක් අපිට තිබුණා.
අනේ උනාට ඔබතුමී උදාර තැනැත්තියක්. අනේ අපිට සමාව දෙන්න හිතුවිලි වලට පවා කියලා මේ හොරකල්ලිය වැන්දා. එතකොට ඒ උපාසිකා hina වෙලා කියනවා හරි හරි දරුවනේ මං ඕගොල්ලෝ හැමෝටම සමාව දෙනවා. එතකොට මේ හොරකල්ලි කියනවා නෑ නෑ එහෙම සමාව දීම අපිට ප්‍රමාණවත් වෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා. ඔබතුමී අපිට සමාව දෙනවා නම් අපිට මේ උදව්ව කරන්න. අර ලස්සනට බණපද කියපු එතුරුන් වහන්සේ සමීපේ අනේ අපිට පැවිදි වෙන්න අවසරේ හදලා දෙන්න. අපිව පැවිදි කරගන්න කියන්නේ. එතකොට මේ සෝන කුටිකන්න තෙරුන් වහන්සේගේ මෑණියන් සෝන කුටිකන්න තෙරුන් වහන්සේට දැනුවත් කරනවා. අනේ ස්වාමීනි මේන්න මේ පිරිසව ඔබ වහන්සේ පැවිදි කරනසේක්වා. එතකොට මෙතන හොරු 500ක් නෙවෙයි පින්වතුනි මෙතන හොරු හිටියා 900ක්. 900ක මහා හොරකල්ලිය. ඒ 900ක මහා පිරිස තමයි සෝන කුටිකන්න තෙරුන් වහන්සේ සමීපේ පැවිදි වුණේ. ඉතින් සෝන කුටිකන්න තෙරුන් වහන්සේ බොහොම වෙහෙසිලා ඒ සියලු දෙනා වහන්සේලාට උවමනා කරන පාත්‍රා සිවුරු ආදියත් සම්පාදනය කරවාගෙන පැවිද්ද ලබා දුන්නා. දැන් 900ක් භික්ෂුන් වහන්සේලා සෝන කුටිකන්න තෙරුන් වහන්සේ යටතේ පැවිදි වෙලා ඉන්නවා. මේ පැවිදි වෙච්ච 900 දෙනාම සංසාර ගමනේ ගොඩාක් පින් කරපු අය. බලන්න පින්වතුනි මේ සසරේ ස්වභාවය. එහෙම පින් කරපු අයත් හොරකල්ලි විදිහට තමයි වාසය කළේ. හොරකල්ලි විදිහට වාසය කරත් හොරකමින් වාසය කරත් ඒගොල්ලොන්ගේ ළඟ තිබුණා උපතින්ම නුවණක්. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට එහෙම නැත්නම් බුදුබණ පද ඇහෙනකොට ඒකයි හිත පිබිදී ගියේ. ඒගොල්ලෝ ළඟ තිබුණා තමන් අරගෙන ආපු නුවණක්. නුවණ තියෙන කෙනෙකුට මේ නුවණැත්තන්ගේ ධර්මය ඇහෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නේද? පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටය නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේ ධර්මයේ දුෂ්ප්‍රඥයන්ට නොවේ කියලානේ. ඉතින් ප්‍රඥාවන්තයාට මේ දහම් පදේ ඇහෙනකොට මේ දහම් පදයට හිත නැමෙනවා තමන් ගාව නුවණ තියෙන නිසා. නුවණ නැති කෙනාට කොච්චර දහම් ගෝසා ඇහුණත් ධර්මයට හිත නැමෙන්නේ නැහැ. මොකද තමන් ළඟ නුවණ නැති නිසා. ඉතින් මේ 900ක් භික්ෂුන් වහන්සේලා දවසක් එකම තැනක වැඩ වාසය කරනවා. එකම තැන වැඩ වාසය කරද්දී තිලෝගුරු බුදුරජාණන් වහන්සේට හිතක් උපන්නා. මේ 900 දෙනාම අරහත්ත්වයට පත් වෙන විදිහට හික්මවන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොහොමද මේ 900ක් දෙනාව අරහත්ත්වේ පිහිටුවන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නේ යොදුන් 120ක් ඈතනේ. ආන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්යය අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අසිරිය. බුදුරජාණන් වහන්සේ මේ 900ක් දෙනාගේම ජීවිතය බුදු ඇසින් බැලුවා. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණයෙන් සහ ආසයානුසේ ඥාණයෙන්. එසේ බලා එක එක්කෙනාට ගැලපෙන විදිහට බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළා. මෙතන හිටපු 900 දෙනාව ඉන්ද්‍රිය ධර්මයන්ට අනුව බුදුරජාණන් වහන්සේ කොටස් 9කට බෙදාගත්තා. මේ බෙදාගෙන ගාථා 9ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ එක ගාථාවක් ගානේ 109 අරහත්ත්වයටපත් වුණා. හරි පුදුම සහගතයි. බලන්න පළවෙනි ගාථාව. මෙත්තා විහාරී යෝ බික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං උතුම් සම්බුදු සසුනේහි යම් භික්ෂුවක් පහන් සිතතිව මෙත් සිතින් වාසය කරයි නම් හේතුඵලයෙන් සැකසුණු සංඛාර සංසිඳුවා ලැබගනී අමානිවන් සැපයම. ඔය ගාථාව අවසන් වෙනකොට 9ක්
රහතන් වහන්සේලා බවට පත් වුණා. උතුම් සම්බුදු සසුනේ භික්ෂුවක් ඊටාම ප්‍රසන්න හිතකින් යුක්තව මෛත්‍රී සිතින්ම වාසය කරනවා නම් මිත්‍ර භාවයෙන් මෙත්සිතින් ඒ මෙත්සිතින් වාසය කරන කෙනා හේතුඵලයෙන් සැකසිච්ච මේ සංස්කාර හැම එකක්ම සංසිඳවගෙන අවසානයේ අමා නිවන ලබන්න සුදුස්සෙක් වෙනවා. මෛත්‍රී කියන්නේ එහෙම ගුණයක්. ඒ නිසා මෛත්‍රියට ආස කරන්ට මෙත්සිතින් වාසය කරන්න කැමති වෙන්න. නිතර මෙත්සිත පුරුදු කරන්න. ජීවිතේ පුරුදු කළ යුතු නිරතුරුව පුරුදු කළ යුතු අංගයක් විදිහට මෛත්‍රිය තබා ගන්න. අනේ මේ හැමදෙනා සුවපත් වේවා. මේ හැමදෙනාම සුවපත් වේවා කියන හිත. අපි ಜಾති වශයෙන් බෙදෙනකොට අපිට හැමෝම සුවපත් වේවා කියලා හිතා ගන්න බැරුව යනවා. ආගම් වශයෙන් බෙදෙද්දී එහෙම බැරුව යනවා. වෙනත් උස් පහත්කම් වලින් අපි බෙහෙදණය වෙනකොට පොදුවේ අපිට මේ මනුස්ස වර්ගයාට සුවපත් වේවා කියලා සෙත් පතා ගන්නට බැරුව යනවා නේ. මෙත්සිත තියෙන්නේ සියලු දෙනාට පොදුවේ සුවපත් වේවා කියන අදහස පතුරවන්නයි. ඒ නිසා අන්නේ මෙත්සිතට ආසා කරන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම. සිංච බික්ඛු ඉමං නාවං සිතාතේ ලහු මෙස්සති චිත්වාරා ගංච දෝසංච තතු නිබ්බාන මේහිසි. භික්ෂුව මේ නැවෙහි පිරුණු ජලය බැහැර කොට දමන්න. එවිට සැහැල්ලුය මේ නැව රාග ද්වේෂ සිඳ දමමින් නිවීමටම පත්වෙනු මැන. මේ නැව කියලා කිව්වේ ජීවිතේ. ජීවිතේ කියන්නේ නෞකාවක් නම් මේ නෞකාවට අනතුරු සිද්ධ වෙන්න පිරිච්චි වතුර තියෙනවා. ඒ වතුර තමයි කෙලෙස්. ඒ කෙලෙස් වතුර බැහැර කරොත් එහෙම මේ නැව සැහැල්ලුයි. සයුරේ ගිලෙන්නේ නැතුව එතරට යන්න පුළුවන්. ඒ නිසා රාග ද්වේෂ ආදී සියලුම කෙලෙස් සිඳගෙන ඔබ නිවීමටම යනවා. ඒ නිසා කෙලෙස් දුරු කරන්න කිව්වා. මේ ගාථාවෙන් ජීවිත අවබෝධය ලබන්න සුදුසු 100 දෙනෙක් එතන හිටියා. ගාථාව අවසන් වෙනකොට තමන්ගේ ජීවිතේ කියන නෞකාවේ තිබුණු කෙලෙස් වතුර ඔක්කොම හිඳලා දැම්මා. රාග ද්වේෂ ආදී සියලු කෙලෙස් දුරු කරගෙන උන්වහන්සේලා නිවීමටමපත් වුණා. තව 9 රහතන් වහන්සේලා බිහි වුණා. පංච චින්දේ පංච ජහේ පංච උත්තරී භාවයේ පංච සංඝාති ගෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. සිඳින්න ඕරම් භාගීය සංයෝජන පස දුරලන්න උද්ධම් භාගීය සංයෝජන පස දියුණු කරන්න ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පස ඉක්ම යන්න කෙලෙස් සංග පස. එවැනි භික්ෂුවටයි කියන්නේ සැඩ පහරින් එතෙර වූ කෙනා කියා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළදී පංච චින්දේ හිඳින්න ඕන 5ක් තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාගය, පටිඝය කියන 5. ඕරම් භාගයේ සංයෝජන 5 සිඳින්න ඕන. ඒ තමයි සිඳ දෙමිය යුතු 5. කාම ලෝකයට බැඳ තබන ඕරම් භාගයේ සංයෝජන සිඳින්න. ඊළඟට පංච ජහේ දුරලිය යුතු 5ක් තියෙනවා. ඒවට කියනවා උද්ධම් භාගයේ සංයෝජන. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන 5. ඒ 5 දුරලන්න ඕන. ඊළඟට පංච උත්තරී භාවයේ දියුණු කළ යුතු කාරණා 5ක් තියෙනවා. ඒවට කියනවා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය 5. ඒවත් දියුණු කරන්න ඕන. අවසානෙට පංච සංඝාතිකෝ භික්ඛු කෙලෙස් සංඝ කෙලෙස් ගැට 5ක් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ,
මාන දිට්ඨි මේවා ගැට. රාගය කියන්නේ ගැටය, ද්වේෂය කියන්නේ ගැටය, මෝහය කියන්නේ ගැටය, මාන්නය කියන්නේ ගැටය, දෘෂ්ටි කියන්නේ ගැටය. මේවට කියනවා කෙලෙස් ගැට. මේ ගැට ඉක්මවලා යන්න ඕන. ඒ ගැට ඉක්මවා ගියපු කෙනාට තමයි කියන්නේ සැඩ පහරින් එතෙර වූ භික්ෂුව කියලා. මේ ගාථාව අවසන් වෙනකොට ඒ ඇසුරින් ධර්ම අවබෝධ කරන්න සිය නමක් මෙතන හිටියා. රැස් කරන පින. පින්වන්තයෝ මේ විදිහට තමයි පින්වතුනේ සංසාර ගමනේ පින් රැස් කරගත්ත නිසා නෙමේ. බලන්න එක ගාථාවෙන් තව සිය නමක් රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් 900 දෙනාගෙන් 300 දෙනෙක්ම රහතන් වහන්සේලා. ජාය බික්ඛු මා පමාදෝ මාතේ කාම ගුනේ භමස්සු චිත්තං මාලෝහ ගුලං ගිලී පමත්තු මා කන්දි දුක්ඛ මිදන්ති ඩයිහ මානු. භික්ෂුව ඔබ දැහැන් වඩනු වෙන දෙයකට යොමු වීමෙන් පමා නොවෙනු. පස්කම් ගුණයට කිසිවිට සිතින් ඇලීමක් නොකරනු. ප්‍රමාද වී නිරයෙහි ගොස් ගිලින්නට එපා ගිනි ගුලි. මේ දුකයි කිය කියා දැවෙමින් එපා හඬා වැළපෙන්නට. ඔන්න භාග්‍යතුන් වහන්සේ වදාළදී බලන්න මේක බොහොම වටින එකක් පින්වතුනි. අපිට මේ ජීවිතේ ධර්මයේ මුණ ගැහුණා නම් මුණ ගැහිච්ච මොහොතේ ධර්මයේ හැසිරෙන්න ඕන. වෙන දෙයකට යොමු වෙලා පමා වෙන්න එපා. මේ පංචකාමයට කවදාවත් සිතින් ඇලීම් කර කර ඉන්න එපා. අවසානයේ එහෙම ඇලීම් කර කර ඉන්න අයට වෙන්නේ මොකද්ද? ඒ අය නිරේ ගිහිල්ලා නිරේදී ලෝහ ගුලි ගිනි ගුලි ගිලින්න වෙනවා. ඉතින් එහෙම ගිනි ගුලි ගිලින තැනට ගියාට පස්සේ අයියෝ මං දුකටපත් වුණා කියලා හඬන එක නවත්ත ගන්න නම් දැන් ප්‍රමාද නොවි ධර්මයේ හැසිරෙන්න. මේක තමයි අවවාදේ. භාග්‍යතුන් වහන්සේ ඒ අවවාදේ කරනකොට ඒ ඇසුරින් තවත් සිය නමක් රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් 400 නමක්. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජායතු යම් විජානංච පඤ්ඤාච සවේ නිබ්බාන සන්තිකේ. නුවණක් නොමැති කෙනෙකුට නැත්තේ භාවනාවක්. භාවනා නොවඩන කෙනාට ප්‍රඥාව ඇති නොවන්නේමය. යමෙකු තුල සමාධිය හා ප්‍රඥාවද තිබේ නම් සැබවින්ම ඔහු නිවන අසලය. කෙනෙක් ළඟ නුවණක් නැත්තම් ඒ කෙනා සමත විදර්ශනා භාවනාවකට යොමු වෙන්නේ නැහැ. ඔය භාවනා කරලා කාට හරියනවද කියලා කියන එකේ දෝෂේ කොතනද තියෙන්නේ? නුවණේ. ඥානේ දෝෂේ තියෙන්නේ. භාවනා වැඩිම සම්බන්ධයෙන් යම් දුර්මත තියෙනවා නම් ඒ මෝඩයන්ගේ මතයි. ප්‍රඥාවන්තයෙක් කවදාවත් මේ භාවනාව කියන එකට ගරහන්නේ, සමාධියට ගරහන්නේ, හිත දියුණු කිරීමට ගරහන්නේ. නුවණක් නොමැති කෙනෙකුට නැත්තේ භාවනාවක්. නුවණ නැත්තම් එයාට භාවනාවක් නැහැ. භාවනා නොවඩන කෙනාට ප්‍රඥාව ඇති නොවන්නේය. භාවනා නොකරන කෙනෙකුට යලි ප්‍රඥාවක් උපදින්නෙත් නැහැ. යමෙක් තුල සමාධිය ප්‍රඥාව දෙක සමත විදර්ශනා වශයෙන් තියෙනවා නම් ඒ කෙනා නිවන ළඟමයි ඉන්නේ. තව 100 නමක් රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් 500 නමයි. ශුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්ත චිත්තස්ස භික්ඛුනු අමානුෂී රතා හෝති සම්මා ධම්මං විපස්සතු. හිස් කුටියකට ගිය විට සිත සංසිඳුණු භික්ෂුවට හොඳින් සදහම් විමසනා විට ලැබෙන ලෞතුරු සතුට නම් මිනිසුන්ට ලබනු නොහැකිය. යම්කිසි භික්ෂුවක් හුදෙකලා කුටියකට ගිහිල්ලා
ඒ කුටිය තුල වාසය කරන්නේ සංසිඳිච්ච හිතකින් නම් හිත සංසිඳුණා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? නීවරණයන්ගෙන් හිත බැහැර වෙලා නීවරණ වලින් බැහැර වෙච්ච හිත තමයි සංසිඳෙන්නේ. නීවරණ තියෙන තාක් හිතක් සංසිඳෙන්නේ. කාමයෙන් ඔස්සේ හිත දුවන්නේ නැත්නම් ඒක සංසිඳිලා. තරහ ඔස්සේ හිත දුවන්නේ නැත්නම් ඒ හිත සංසිඳිලා. නිදි මතකට අලසකමකට හිත යන්නේ නැත්නම් ඒ හිත සංසිඳිලා. ඊළඟට විසිරෙන්නේ නැත්නම් හිත සංසිඳිලා. පසුතැවෙන්නේ නැත්නම් හිත සංසිඳිලා. සැකේ ඔස්සේ දුවන්නේ නැත්නම් හිත සංසිඳිලා. ආන් එහෙම සංසිඳිච්ච හිතක් යම් කෙනෙකුට තියෙනවා නම් ඒ භික්ෂුව හිස් කුටියට ගිහිල්ලා දහම විමසනකොට එයා ලබනවා ලෞතුරු සැපය. ඒ ලෞතුරු සැපේ නම් ඉතින් කාමයන් පරිහරණය කරන පුද්ගලයාට කොච්චර මහන්සි වෙලාවත් උපදවන්න පුළුවන් එකක් නෙමෙයි. ලෝකෝත්තර සැපයක් කියන එකක් කොහොමද ලෞකික සැපයක් එක්ක ගලපන්නේ සසඳන්නේ නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය ගාථාව වදාළා අවසන් වෙනකොට තවත් 109ක් රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් 609යි. යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයබ්බයං ලබති පීති පාමුඤ්ජං අමතං තං විජානතං. හටගත් සියලු දෙය ඉපිද වෙනසෙන බව දැන යම් යම් අයුරකින් වඩයිනං මනවින්ම විදසුම් ප්‍රීති ප්‍රමුදිත බව ලබයි. එය දන්නහුට අමා බඳු වෙයි. යම් කිසි කෙනෙක් ස්කන්ධයන්ගේ ස්වභාවය නැසී වෙනසී යන එකක් බව නුවණින් හිතනවා නම් මේ රූප උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා නම් වේදනා උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා නම් සංඥා උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා නම් සංස්කාර උපාදානස්කන්ධත් අනිත්‍ය වශයෙන් දකිනවා නම් විඥාන උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා නම් එහෙම අනිත්‍ය වශයෙන් විමසද්දී එයා ලබනවා ප්‍රීතියක් ප්‍රමුදිත බවක්. ඒක හරියට අමෘතය වගේ. ඒ බඳු කෙනා තමයි අමෘතය දන්නේ. ඔය ගාතාව වදාරලා අවසන් වෙද්දී තව 109 රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් 709යි. තත්‍රාය මාදී භවති ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ ඉන්ද්‍රිය ගුත්ති සන්තුට්ටි පාතිමොක්ඛේච සංවුතෝ. ඉඳුරන් සංවරය ලද දෙයින් තුටු වීමය උතුම් සිල් ඇති බව යන මේ තුන් කරුණ නුවණැති භික්ෂුව හට මේ සසුනේහි පිහිට ලැබෙයි. යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඉන්ද්‍රිය සංවරය ඊළඟට සන්තුට්ටි ලැබිච්ච දෙයකින් සතුටු වීම ඊළඟට තියෙනවා නම් උතුම් සිල් ගුණය මේ කරුණු තියෙන නුවණැති කෙනා තමයි ශාසනයේ පිහිට ලබන්නේ කියලා වදාරනකොට තවත් 109ක් රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අවසාන ගාථාව දැන් අරහත්ත්වයට පත් නොවිච්චි ඉන්නේ 109යි. මිත්තේ භජස්සු කල්යානේ සුන්දා ජීවේ අතන්දිතේ පටිසන්තාර වුත්‍යස්ස ආචාර කුසලෝසියා තතුපාමුජ්ජ බහුලෝ දුක්ඛසන්තං කරිස්සසි. පිරිසිදු දිවි පැවතුම් ඇති කම්මැලි නැති වීරිය ඇති උතුම් කලන මිතුරු ඇසුර නිතර කළ යුතුයි. සදහම් පිළිසඳර ඇතිව යහපත් පැවතුම් ද ඇතිව බහුලව ප්‍රමුදිත බව ලැබ දුක් අවසන් කරන්නේය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕන් ඔය ගාථා ඔය ආකාරයෙන්ම දේශනා කොට වදාරනකොට ඒ ගාථාවන්ගේ අරුත් මෙනෙහි කරපු අර 909ම
උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ මොහොතේ මේ රහතන් වහන්සේලා අභිඥා සහිතව අරහත්ත්වයට පත් වෙච්ච නිසා එරදී බලයෙන් 120 යොදුනක් දුර අහසින් වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් යුග වන්දනා කරගත්තා. ඉතින් බලන්න පින්වතුනි මේ අසිරිමත් පුවත අපේ ජීවිතවල නොයේ කෙලෙස් සහගත දේ තිබෙද්දී පවා කෙලෙස් දුරු කරපු රහතන් වහන්සේලාගේ ප්‍රවෘත්ති අහන්න තරම් අපි වාසනාවන්ත වුණා. ඒ නිසා හොඳට හිත පහදව ගන්න. හිත පහදවාගෙන මේ බුද්ධ ශාසනය තුල තව තවත් හදවතින්ම තෙරුවන් සරණම යන්න. තෙරුවන් සරණමයි අපට තියෙන රැකවරණේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා හදවතින් සරණ යන්න. ධම්මං සරණං ගච්ඡාමි කියලා හදවතින් සරණ යන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතින්ම සරණ යන්න. ඒ සරණට අන් අයටත් අවකාශ හදන්න. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ආනන්ද මහතෙරුන් වහන්සේට දේශනා කරන ආනන්දය නුඹ යම්කිසි කෙනෙකුට ආදරය කරනවා නම් යම්කිසි කෙනෙකුට ස්නේහවන්ත නම් ඒ කෙනාට ආනන්දේ බුදුරජුන් සරණ යාම ගැනම කියලා දෙන්න. ධර්මයේ සරණ යාම ගැනම කියලා දෙන්න, සංගරුවන සරණ යාම ගැනම කියලා දෙන්න. ඒ සරණේ පිහිටවන්න මහන්සි ගන්න. ආදරය කරන අයට වෙන වෙනම දේවල් දීලා අපි ලබනවාද යම් සතුටක්. ඊට වඩා ලොකු සතුටක් අපි ලබන්න ඕන ආදරය කරන අයට තෙරුවන් සරණ දීලා. ඒකට හේතුව බුදුරජාන් වහන්සේ වදාළ ආනන්දය පඨවි ධාතුව කියන එක අනිත්‍ය වෙලා යනවා වෙනස් කරන්න බෑ. ආපෝ ධාතුව අනිත්‍ය වෙලා යනවා වෙනස් කරන්න බෑ. තේජෝ ධාතුව අනිත්‍ය වෙලා යනවා වෙනස් කරන්න බෑ. මේ වායෝ ධාතුව අනිත්‍ය වෙලා යනවා වෙනස් කරන්න බෑ. එතකොට මේ සතර මහා ධාතු කියන දේවල් වෙනස් වී යෑමේ ස්වභාවය උරුම කරගෙන තියෙන්නේ. ඒ වගින් සැදිච්ච කොච්චර දේ අපි අනිත් අයට දුන්නත් වැඩක් නැහැ. වෙනස් වෙවි යනවා. අපිට කෙනෙක්ව සතුටු කරන්න දෙන්න තියෙන ඔක්කොම තියෙන්නේ උතන නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ට අයත් දෙයක්. ඒක අපි දෙනවා තව කෙනෙකුගේ ජීවිතේ ත්‍යාගයක් විදිහට සැපවත් වෙන්න නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ආදරය කරන කෙනාට සද්ධර්මයේ දෙනවනම් ඒ සද්ධර්මයේ තුල තෙරුවන් සරණ යෑම ගැන කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංගරුවන සරණ යන්න ඒකමයි රැකවරණය කියලානේ. රැකවරණය කියන එක එයාගේ ජීවිතයට ලැබුණොත් ඒක වෙනස් වෙන්නේ. බලන්න එහෙම නැද්ද කියලා. තෙරුවන් සරණේ රැකවරණයට කෙනෙක් පත් වුණොත් එහෙම රැකවරණයට පත්වෙච්ච කෙනා සසරින් එතරටම යනවා. බුදුරජාණන් වහන්සේ වදාළනේ කෙනෙක් යම් අයුරකින් සද්ධානුසාරී ඵලයට පත් වුණා නම් සද්ධානුසාරී මාර්ගයට ආවා නම් එහෙම නැත්නම් ධම්මානුසාරී මාර්ගයට ආවා නම් මේ නිවන් මාගේ ආරම්භයනේ. එයා සෝවාන් නොවි කලුරිය කරන්නේ නැහැ කිව්වා. අපි තව කෙනෙක් කෙරෙහි ආදරෙන් අනුකම්පාවෙන් තෙරුවන් සරණ ගැන කියා දෙනකොට එයා සද්ධානුසාරී හෝ ධම්මානුසාරී කියන තැනකට ආවොත් ඒ කෙනා සෝවාන් නොවි කලුරිය කරන්නේ. නිච්චර රැකවරණය. ඒ නිසා ඒ සුළුපටු නෑ පින්වතුනි තෙරුවන් සරණ ගැන කියා දෙන එක. තෙරුවන් සරණ ගැන කියා දෙන කෙනාගේ හිත ඇතුලේ සද්ධානුසාරී හෝ ධම්මානුසාරී මට්ටමටවත් හිත මේරීමක් වුණොත් එයා මේ ජීවිතේ කලුරිය කරන මොහොතේ හරි සෝවාන් වෙනවා. සෝවාන් වුණොත් කෙනෙක් සෝවාන් වෙච්ච කෙනාට භව 7ක් ඇතුලේ මේ සංසාර ප්‍රශ්නේ අවසන්නේ. ඒ නිසා අපිට රැකවරණයක් දෙනවා කියලා දෙන්න තියෙන වටිනාම දේ උතුම්ම දේ තෙරුවන් සරණයි. ඉතින් අද සතුට වෙන්න ගොඩාක් අද මේ ධර්ම දානයේ මූලිකව සිද්ධ කළේ තමන්ට අධ්‍යාපනය ලබා දීපු ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් ඒ සියලු දෙනාට රත්නත්‍රය ආශිර්වාදයෙන් සියලු සිත සාන්තිය සැලසේවා කියන අදහසින් ඉතින් අපි කාටත් මේ උතුම් සද්ධර්මය මේ විදිහට ශ්‍රවණය කරලා ඇති කරගන්න ප්‍රසාදය මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම පිණිසම ඒකාන්ත වශයෙන් හේතු වේවා. සාදු සාදු සාදු.
රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දෙනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයන් සිදු කරන ඒ පින්වත් ගිම්හානි එදිරිසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ගිම්හානි එදිරිසිංහ දුවට මෙතුවක්කල් අකුරු කර වූ සහ ගුණදහම් කියා දුන් සියලු ගුරු මෑණිවරුන්ට සියලු ගුරු පියවරුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා. ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම පිණිස ඒ ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් වාසනාව ලැබේවා කියලා අපි හැමෝම ආශිර්වාද කරමු, සෙත් ප්‍රාර්ථනා කරමු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ වසරේ පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පින්වත් ගිම්හානි එදිරිසිංහ දුවට අනුමෝදන් වෙත්වා. මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සක්දෙවිඳුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුන්ගේත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුන්ගේත් සුමන සමන් දෙව් රජුන් ප්‍රමුඛ පොළොවාසී දෙවියන්ගේත් අප හැමගේ ඉෂ්ඨකාමී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදේ පින්වත් ගිම්හානි එදිරිසිංහ දුවට සැලසී ඒ දුවට නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. නිරතුරු ජීවිතයට යහපත සලසන කලන මිතුරු ඇසුරම ලැබේවා. තමන්ගේ විභාග කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් තොරව ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව සිදු කරගන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් තමන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා සිදු කරන්න. ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපේටමපත් වෙත්වා. ඉක්මන් භවයකදීම ඥාතීන් සංසාර දුකින් අත මිදෙත්වා කියන අදහසින් සියලු ඥාතීන්ට පින් අනුමෝදනා කරමු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය පින්වත් ගිම්හානි එදිරිසිංහ දුවටත් ඒ දුවගේ ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් ඒ පින්වතුන්ලා හැම දෙනාට නිරන්තරයෙන් පිනට දහමට උදව් කරන කලන මිතුරු සියලු දෙනාටත් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. තමන්ගේ ජීවිතවල රැකී රක්ෂා ආදිය, ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව සිදු කර ගන්නට ලැබේවා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදිය වෙත්නම් සියල්ලම දුරු වෙලා සැනසille ජීවිත ගත කරන්නට හැම දෙනාට අවකාශ සැදෙත්වා. සුපින්නතුලා සියලු දෙනාට මේ ගෞතම සාසනය තුළ ධර්මාවබෝධය සිදු කිරීම පිණිස, ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස අවකාශය සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් සුවසේම ගෞතම සසුනේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.